හරි ළමයි අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ පස්වෙනි පේපර් එකේ 7 වෙනි රචනා ප්‍රශ්නේ. හරි 7 වෙනි රචනා ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්න යන්නේ. 7 වෙනි එක කියලා කියන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ සම්බන්ධ ප්‍රශ්නේ. ඒකෙදී මෙතන තියෙන්නේ දුෂ්ටාවිතාවය සම්බන්ධ ප්‍රශ්නයක්. හරි අපි බලමු. ඒකේ ඒ කොටසේ කියලා තියෙනවා නලයක් ඔස්සේ දුෂ්ටාවී තරලයක් ගැලීමට අදාළ පොයිසෙල් සමීකරණයේ පහත පරිදි ලියා දැක්විය හැකියි. පොයිසෙල් සමීකරණය දීලා තියෙනවා. හරි. v බෙදීම t සමානයි phi a වල හතරවෙනි බලය delta p බෙදීම 8i eta l කියලා. හරි. ඒක අපි දන්නවා. එතකොට ඒකේ පළවෙනි කොටසේ අහලා තියෙනවා මෙම සමීකරණයේ සංකේත හඳුන්වා මෙම සමීකරණේ භාවිතා කිරීමට පැවතිය යුතු තත්ත්වයන් සඳහන් කරන්න. හරි. ඒක සංකේත හඳුන්වන්න කියලා තියෙන්නේ. එතකොට මෙතන v බෙදීම t කියලා කියන්නේ පරිමා ගැලීමේ ශීඝ්‍රතාවය. හරි. පරිමා ගැලීමේ ශීඝ්‍රතාවය තමයි v බෙදීම t කියලා තියෙන්නේ. හරි. එතකොට ඊට පස්සේ මෙතන a කියලා කියන්නේ නලයේ අරය. v කියලා කියන්නේ පරිමාව, t කියලා කියන්නේ කාලය. ඒ වගේම v බෙදීම t කියලා කියන්නේ පරිමා ගැලීමේ ශීඝ්‍රතාවය. a කියලා කියන්නේ සිම්පල් a කියලා කියන්නේ නලයේ අරය, ඩෙල්ටා p කියලා කියන්නේ නලයේ පීඩන අන්තරය. හරි. දෙපස පීඩන වෙනස එහෙම නැත්නම් පීඩන අන්තරය. ඊටා කියලා කියන්නේ දුෂ්ටාවිතා සංගුණකය, l කියලා කියන්නේ නලයේ දිග. හරි. ඔවා හඳුන්වන්න පුළුවන්. හරි. සුළු දේවල් ඒවා. ඊට පස්සේ දෙවෙනි එකට යනවා අපි. දෙවෙනි එක කියන ප්‍රතිරෝධයේ කැපිටල් R වන සන්නායකයක් තුළින් V විභවාන්තරයක් යටතේ ධාරාවක් ගලා යන විටදී ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ප්‍රතිරෝධයේ කැපිටල් R සහ විභවාන්තරයේ V ඇසුරින් ලියා දක්වන්න. හරි. හතේ දෙවෙනි එකට අපි දන්නවා V සමානයි IR, I සමානයි V බෙදීම R, I කියලා කියන්නේ Q බෙදීම T. ඒ කියන්නේ ආරෝපණ ගලා යෑමේ ශීඝ්‍රතාවයෙන් අපි ධාරාව කියලා කියන්නේ. සමානයි මෙහෙම ලියන්න පුළුවන් 1/8R වතාවක් V කියලා. හරි. එතකොට අපෙන් අහන්නේ ප්‍රතිරෝධය R සහ විභවාන්තර V ඇසුරින් ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවය ලියන්න කියලා. ඒතර ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවය Q බෙදීම T කියලා ගත්තොත් ඒක සමාන වෙනවා V බෙදීම R ට. එහෙම නැත්නම් 1/8R වාරය V ට. හරි. ඊට පස්සේ තමයි අදාළ සිද්ධිය තියෙන්නේ. ඒකේ තුන්වෙනි කොටසේ කියනවා එනයින් පීඩනාන්තරයක් යටතේ අනාකූල තරලයක් ගලා යන විට තරලයේ ගැලීමට ඇති ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනය ඉහත ඒ එක සමීකරණයේ සංකේත ඇසුරින් ලියා දක්වන්න. හරි. එතකොට දැන් මෙතන අපි දන්නවා මෙතන තියෙන්නේ ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවයට තමයි අපි දැන් ප්‍රකාශනයක් ගත්තේ. හරි. විභවාන්තරය සහ ධාරාව සම්බන්ධ විභවාන්තරය සහ ප්‍රතිරෝධය සම්බන්ධ කරලා. එතකොට අපි දැන් මෙතන තියෙන මේ පොයිසෙල් සමීකරණය කියලා තියෙන්නේ පරිමා ගැලීමේ ශීඝ්‍රතාවය v බෙදීම t සමානයි phi a වල හතරවෙනි බරය ඩෙල්ටා p බෙදීම 8i eta l කියලා. කොහොමද තියෙන්නේ? එතකොට දැන් මෙතන ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවය අපිට අනුලෝම සමානුපාතිකයි කියලා ගන්න පුළුවන් මෙන්න මේ විභවාන්තරයට. විභවාන්තරයට. හරි. මෙතන විභවාන්තරයක් යට තියෙන ආරෝපණ ගණන්නේ. එතකොට ඒ වගේම සිද්ධියක් තමයි ඊට අනුරූප සිද්ධියක් තමයි මෙතන වෙන්නේ. මෙතන වෙන්නේ පරිමා තරලයක පරිමාවක් ගැලීමේ ශීඝ්‍රතාවයක් මෙතන තියෙන්නේ. මෙතන ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවයක්. පරිමා ගැලීමේ ශීඝ්‍රතාවයක් වෙන්නේ මෙතන පීඩන අන්තරයක් යටතේ. හරි. මෙතන ආරෝපණ ගැලීම සිද්ධ වෙන්නේ විභවාන්තරයක් යටතේ. මෙතන පරිමා ගැලීම සිද්ධ වෙන්නේ පීඩන අන්තරයක් යටතේ. එතකොට මෙතන විභවාන්තරය කියන එකට අනුරූප සම්බන්ධය තමයි මෙතන පීඩන අන්තරය කියලා කියන්නේ. හරි. එහෙමනම් මෙන්න මේ ප්‍රකාශනයේට අනුරූප විදිහට අපිට මෙන්න මේ පොයිසෙල් සමීකරණය සලකන්න පුළුවන්. එහෙම සැලකුවොත් එහෙම මෙතන මේ විභවාන්තරයට අනුරූප රාශිය තමයි මෙතන පීඩන අන්තරය. එතකොට මෙන්න මේ 1/8R කියන එකට අනුරූප රාශිය තමයි මෙතන phi a හතරවෙනි බලය බෙදීම 8i eta l කියලා කියන්නේ. හරි. එතකොට අපි අහන්නේ ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනය. හරි. එතකොට අපිට 1/8R ලියන්න පුළුවන්. හරි. 1/8R විදිහට අපිට ගන්න පුළුවන් phi a වල හතරවෙනි බලය බෙදීම 8i eta l කියලා. හරි. මේකට මේක අනුරූප නිසා. එතකොට R කියලා කියන්නේ 1/8R කියන්නේ phi a වල හතරවෙනි බලය බෙදීම 8i eta l නම් R කියලා කියන්නේ ඒකේ පරස්පරය. හරි. එතකොට R අපිට ලියන්න පුළුවන් R සමානයි
මේකේ පරස්පරය කියන්නේ 8යි ඊටා l බෙදීම y a වල 4 වෙනි බලය. ඔන්න ඕක තමයි අදාළ ප්‍රකාශනය එන්නේ. හරි. එතකොට අපෙන් අහන්නේ තුන්වෙනි එක. තුන්වෙනි එකට අදාළ සම්බන්ධතාවය වෙන්නේ මෙන්න මේක. හරි. මේක ලියලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා හතරවෙනි එකට. හතරවෙනි එකදී කියන්නේ ළමයි මේ ඒ තුනෙහිදී ලබාගත් සම්බන්ධතාවය භාවිතා කරලා, ඒ කියන්නේ මෙන්න මේ සම්බන්ධතාවය භාවිතා කරලා අභ්‍යන්තරාරයේ ඒ එක වන හා දිග L එක වන නලයක් සමග අභ්‍යන්තරාරයේ ඒ දෙක වන සහ දිග L දෙක වන නලයක් ඒකාක්ෂ වන පරිදි සවිකර ඇති විටදී ඒ ඔස්සේ දුෂ්ටාවිතාවයේ ඊටා වන තරලයක් ගලා යන්නේ නම් එම ගලා යන ප්‍රවාහය මත බලපාන ද්‍රව ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනය ලියා දක්වයි. නම් සංයුක්ත නලය ඔස්සේ ඩෙල්ටා P පීඩාන්තරයක් යටතේ පරිමාව ගැනීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය ලියා දක්වනවා. හරි. එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ දෙකක් ඒකාක්ෂිකව මේ විදිහට සම්බන්ධ කරොත් එහෙම හරි මේකේ ප්‍රතිරෝධය R1යි මේකේ ප්‍රතිරෝධය R2යි නම් අපි සමග ප්‍රතිරෝධය ගන්න කොහොමද? ශ්‍රේණිගත නිසා R1 ධන R2 කියලා. එතකොට මෙතනත් කරන්නේ මේ වගේ නල දෙකක් සම්බන්ධ කරනවා එකිනෙකට වෙනස් මාන සහිත අපිට යගයන් දීලා තියෙනවා. හරි. මේකේ අරය A1යි මේකේ අරය A2යි මේකේ දිග L1යි මේකේ දිග L2යි කියලා. එතකොට දැන් එක නලයක ප්‍රතිරෝධය අපිට ලියව හැකි මෙන්න මේ ප්‍රකාශනය භාවිත කරලා. මේ නලයේ ප්‍රතිරෝධය ලියව හැකි මේ ප්‍රකාශනය භාවිත කරලා. එතකොට නල දෙකේ සමග ප්‍රතිරෝධය වෙන්නේ මොකද්ද? හරි. මේකේ ප්‍රතිරෝධය දන්න මේකේ ප්‍රතිරෝධය. මොකද මේක ශ්‍රේණිගතයි කියලා අපිට සලකන්න පුළුවන් ඒකාක්ෂිකව තියෙන නිසා මෙන්න මේකට අනුරූප විදිහට. එතකොට මුළු ප්‍රතිරෝධය මම R කියලා ගත්තොත් එහෙම මේක සමාන වෙනවා. හරි. මේකේ ප්‍රතිරෝධය අපිට ලියව හැකි 8යි ඊටා L1 බෙදීම y ඒකේ 4 වෙනි බලය. හරි. ඒක එකතු කරනවා මෙන්න මේ නලයේ ප්‍රතිරෝධය 8යි ඊටා L2 බෙදීම y a වල y a දෙකේ 4 වෙනි බලය කියලා. ඕක තමයි සමග ප්‍රතිරෝධය වෙන්නේ. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මුළු ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශ නැද්ද? ද්‍රව ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශන ලියා දක්වා. හරි. එතකොට මේ නලයේ ඔස්සේ සංයුක්ත නලයේ ඔස්සේ තියෙන ද්‍රව ප්‍රතිරෝධය වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය. හරි. මේ ප්‍රකාශනය තමයි ලියන්න ඕනේ. ඕනනම් මේක පොදු පද එළියට අරගෙන එහෙම ලියන්නත් පුළුවන්. එහෙම ලිව්වේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. හරි. ඕනනම් ඔක ලියන්න පුළුවන් මෙහෙම 8යි ඊටා බෙදීම y වාරයක් L1 බෙදීම ඒකේ 4 වෙනි බලය ධන L2 බෙදීම A2 4 වෙනි බලය. නොය ආකාරයෙන් ලියා දක්වන්න පුළුවන්. හරි. ඒක තමයි ප්‍රකාශන වෙන්නේ ප්‍රතිරෝධය සඳහා. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ සංයුක්ත නාල ඔස්සේ ඩෙල්ටා P පීඩාන්තරයක් යටතේ පරිමාව ගැනීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන ලියා දක්වන්න. හරි. එතකොට අපිට මෙන්න මේක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම ඩෙල්ටා P පීඩාන්තරයක් යටතේ. එතකොට පරිමාව ගැනීමේ ශීඝ්‍රතාවය සමානයි. හරි. මෙතන තියෙන්නේ ප්‍රතිරෝධය. එකයට ප්‍රතිරෝධය. හරි. එකයට ප්‍රතිරෝධය කියලා කියන්නේ එකයට ප්‍රතිරෝධය කියලා කියන්නේ මෙන්න මේක. හරි. 8යි ඊටා බෙදීම y වාරයක් L1 බෙදීම ඒකේ 4 වෙනි බලය දන L2 බෙදීම A2 4 වෙනි බලයේ වාරයක් ඩෙල්ටා P. හරි. මෙතන පීර්ණයේ ඩෙල්ටා P කියලා තමයි දීලා තියෙන්නේ. ඒතකොට ඩෙල්ටා P එන්න ඕනේ උඩට. හරි. ඔන්නෝම ලියා දක්වන්න පුළුවන්. හරි. ඩෙල්ටා P බෙදීම මෙන්න මේ ප්‍රතිරෝධය. හරි. ඔන්නෝම තමයි ලියා දක්වන්නේ. ඒකට ඒකේ පරිමාව ගැනීම ශීඝ්‍රතාවය සඳහා මෙන්න මේ ප්‍රකාශනයේ ලියලා තියෙන්න ඕනේ. හරි. ඔයාලා ඒ ටික ඇඳලා ලියා ගන්න. හරි. ඒකේ B කොටස නම් ළමයි ලේසි. ඒකේ මේ හරි අගයන් ආදේශ කිරීමක් තියෙන්නේ. හරි. මම මේකම කරනවා.
දැන් බලමු මේකේ B කොටස කියනවා රූපේ දක්වා ඇත්තේ දුෂ්ටාවි තරලයක් අන්තර්ගත විශාල හරස්කඩකින් යුත් බඳුනකි. ඒ තුල 2.4 මීටර උසට දුෂ්ටාවිතාසන් ගුණකයේ අගයක් දීලා තියෙනවා. ඌ එම තරලයේ අන්තර්ගත කර ඇත. මෙම බඳුනේ පහළ කෙළවරෙහි සෙන්ටිමීටර් 20ක් දිග හා අභ්‍යන්තරාරය 4 මිලිමීටර වන නලයක් සවි කර ඇත. ද්‍රාවණයේ ඝනත්වය 1600යි. ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා දීලා දෙනවා. නලය තුලින් තරලයේ පිටතට ගලා යන පරිමාණ ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා තියෙන්නේ. කෙලින්ම අගයන් ආදේශ කිරීලා තියෙන්නේ. හරි. බෙදීම t සමානයි pi a වල 4 වෙනි බරේ ඩෙල්ටා p කියලා කියන්නේ මෙතන. හරි. මෙතන ඩෙල්ටා p කියලා කියන්නේ කෙලින්ම පීඩන වෙනස කියන්නේ h rho g. හරි. h rho g 8යි ඊටා L කියන එකට ආදේශ කරන්න. රයිට්. රෝග ආදේශ කරන්න 3.14 y කියන්නේ 3.14යි. A කියලා තියෙන්නේ මිලිමීටර් 4යි. හරි. 4 වැඩි කිරීම 10 ඍණ 3 කියන එකේ 4 වෙනි බරේ h rho g. හරි. උස දීලා තියෙනවා මීටර 2.4යි. ද්‍රව්‍ය ඝනත්වය 10200යි. වැඩි කිරීම g 10යි බෙදීම 8 වැඩි කිරීම ඊටා දීලා තියෙනවා 8 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. L කියන්නේ දිග සෙන්ටිමීටර් 20ක් දිගයිලු. ඒ කියන්නේ 0.2 මීටර කියලා. හරි. ඕක සුළු කරන්න. ඕක සුළු කරාට පස්සේ ඔයාලට පරිමාණ ගැලීමේ ශීඝ්‍රතාවය ලැබෙයි 1.8යි බිංදුව 9 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. 1.8යි බිංදුවයි 9 වැඩි කිරීම 10 ඍණ 4යි. හරි. 10 ඍණ 4යි කියලා ලැබෙනවා ඝන මීටර තත්පරයට. හරි. ඔක තමයි පිළිතුරු විදිහට ලැබෙන්නේ. හරි. මේක සුළු කරාට පස්සේ. හරි. ඊට පස්සේ අපි යනවා ඒකේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ කියනවා මෙම නලයේ හා ඒකාක්ෂ වන පරිජාරය 2 සෙන්ටිමීටර හා දිග 10ක් වන නලයක් සවි කරන්නේ නම් තරලයේ සංයුක්ත නලයේ ඔස්සේ ගලා යාම සඳහා පවතින ද්‍රව ප්‍රතිරෝධය ගණනය කරන්න. හරි. කෙලින්ම අපි කලින් සමග ප්‍රතිරෝධය හේවි. හරි. එතකොට අපිට සමග ප්‍රතිරෝධයේ විදිහට ආවේ 8යි ඊටා L1 බෙදීම pi a1 4 වෙනි බලය ධන 8යි ඊටා L2 බෙදීම y a2 4 වෙනි බලය කියලානේ. ඕකනේ. එතකොට ඕකට අගයන් ආදේශ කරන්න මේ අගේ දීලා තියෙනවා. එතකොට මේකේ පුදු ප්‍රකාශන ගත්ත හැකි උතට 8යි ඊටා බෙදීම y වාරයක් L1 බෙදීම ඒක 4 වෙනි බලය ධන L2 බෙදීම ඒ දෙකේ 4 වෙනි බලය. හරි. ඕකට කෙලින්ම අගයන් ආදේශ කරන්න තියෙන්නේ. එතකොට කැපිටල් R සමානයි 8 වැඩි කිරීම ඊට කියන්නේ 8 වැඩි කිරීම 10 ඍණ 2යි. බෙදීම y කියන්නේ 3.14යි. L1 කියන්නේ ආරම්භයේ දිග නම් සෙන්ටිමීටර් 20යි කියන්නේ 0.2යිනේ. 0.2 බෙදීම ඒකේ 4 වෙනි බලය කියන්නේ මිලිමීටර 4 වෙනි බලයනේ. මිලිමීටර 4 වෙනි බලය. කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 3 කියන එකේ 4 වෙනි බලය ධන. ඊළඟට සම්බන්ධ කරන නලයේ දිග සෙන්ටිමීටර 10යි කියලා තියෙනවා. ඒ කියන්නේ මීටර නම් 0.1 බෙදීම එතන අරේ දීලා තියෙන්නේ සෙන්ටිමීටර 2යි කියලා. හරි. සෙන්ටිමීටර 2යි කියලා අරේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ මීටර නම් 0.02යි ඒකේ 4 වෙනි බලය. හරි. ඕක සුළු කරන්න තියෙන්නේ. සුළු කරාට පස්සේ මුළු ප්‍රතිරෝධය ලැබෙනවා. හරි. මුළු ප්‍රතිරෝධය ලැබෙනවා 1.6 වැඩි කිරීම 18යි කියලා එන්නේ. හරි. 1.6 වැඩි කිරීම 18යි කියලා එන්නේ. නෙක්ස්ට් සුළු කරාට පස්සේ. හරි. ඊට පස්සේ අපි යනවා ඒකේ තුන්වෙනි කොටසට එමගින් එම සංයුක්ත නලය ඔස්සේ පරිමාණ ගැලීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න. හරි. ඒක කෙලිම ඊට පස්සේ දැන් ප්‍රතිරෝධය කියන්නේ මෙන්න මේ කොටසනේ.
මෙන්න මේ කොටස හොයාගත්තා. හරි. මේ කොටසේ පරස්පරයි තමයි මෙන්න මෙයාගේ වෙන්නේ. හරි. ඊට පස්සේ h rho g දන්නා වගේ ඔය ආදේශ කළ විභජන T අපිට ගණනය කරන්න පුළුවන්. හරි. විභජන T ගණනය කරන්න පුළුවන්. හරි. ඒක මම මෙතන හදන්න යන්නේ. ඔයාලට ඒක සුළු කරලා ගන්න පුළුවන්. හරි. එතකොට ළමයි මේ 7 වෙනි ප්‍රශ්නේ හරි අපි ඊළඟට යමු 8 වෙනි ප්‍රශ්නෙට. හරි. 8 වෙනි තියෙන්නේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක්. අපි ඊළඟට 8 වෙනි ප්‍රශ්නෙට යමු. ඔයාලා එතකම මේක ලියා ගන්න. හරි. හරි අපි ඊළඟට බලමු 8 වෙනි ප්‍රශ්නේ. හරි. චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරි බලන්න. ඒකේ ඒ කොටසේ පළවෙනි එක කියනවා බයෝසාවා නියමයේ සංකේතාත්මකව ලියා දක්වාෙහි සියලුම සංකේත හඳුන්වන්න. හරි. ඒතකොට බයෝසාවා නියමයේ ලියන්න කියලා කියවහම අපි මූලික සමීකරණ ලියන්න ඕනේ. डेल्टा b समानයි म्यू नोट බෙදීම 4/5 i डेल्टा l sin थीटा බෙදීම r වර්ගය. හරි. මේ මූලික සමීකරණය තමයි ලියන්න ඕනේ. මේ මූලික සමීකරණය අපි භාවිතා කරලා තමයි විවිධ සම්බන්ධතා ගොඩනගන්නේ. හරි. ඒ කියන්නේ සන්නායකයකට ලම්බක සිම්බලා දුරින් අපි ගොඩනගනවා චුම්බක ස්‍රාව ඝනත්වය සඳහා විශාලත්වය සඳහා ප්‍රකාශනයක්. ඒ වගේම මේ වෘත්තාකාර පුඩුවක කේන්දරයේ මත ඇතිවන චුම්බක ස්‍රාව ඝනත්වය සඳහා විශාලත්වයට අපි ප්‍රකාශනයක් ගොඩනගනවා. ඒ හැම එකක්ම ගොඩනගන්නේ මෙන්න මේ මූලික සම්බන්ධතාවය භාවිතා කරලා. හරි. එතකොට බයෝසාවා නියමයේ ලියන්න ගියමම මෙන්න මේ මූලික සම්බන්ධතාවය ලියන්න ඕනේ. හරි. එතන ඊට පස්සේ කියනවා දෙවනි එක කියනවා අරේ සිම්පල් ආරෝහණ වෘත්තාකාර පුඩුවක් තුලින් අයි ධාරාවක් ගමන් කරන විටදී පුඩුවේ කේන්ද්‍රයේ ඇති වන චුම්බක ස්‍රාව ඝනත්වය සඳහා ප්‍රකාශනය බයෝසාවා නියමයෙන් සිටින ලබා ගන්න. හරි. බලමු දෙවනි එක. ඉතින් ඒක ගන්න මෙන්න මේ විදිහට වෘත්තාකාර පුඩුවක් සලකනවා. ඊට පස්සේ මෙන්න මේ ඩෙල්ටා L කියලා කුඩා දිගක් අපි සලකන්නේ. හරි. මෙන්න මේ වෘත්තාකාර පුඩුව ඩෙල්ටා L කියන දිග කුඩා කොටස් ඉතා විශාල සංඛ්‍යාවකට අපි මෙහෙම බෙදා ගන්නවා. එතකොට එකක දිග ඩෙල්ටා L. හරි. එතකොට ඒකට තමයි අපි බයෝසාවා නියමයේ සලකන්නේ. ඒ ඩෙල්ටා L වගේ මෙන්න මේ කේන්ද්‍රය මත ඇති වෙන චුම්බක ස්‍රාව ඝනත්වය තමයි අපි සලකන්නේ. හරි. මගේ B කියලා ගන්නවා. ඩෙල්ටා B කියලා. හරි. එතකොට මට ලියන්න පුළුවන් ඩෙල්ටා B සමානයි म्यू नोट බෙදීම 4/5 ධාරාව කොහොමත් ගලන ධාරාවයි i ඩෙල්ටා l sin θ කියන්නේ sin 90යි. මොකද මේ ඩෙල්ටා l කේන්ද්‍රයට දාන අනුපාතය කියන්නේ මේ කේන්ද්‍රයයි ඩෙල්ටා l අතර කෝණය අංශක 90යිනේ. හරි. ලම්බකයිනේ. එතකොට sin 90 කියන්නේ එකයි. හරි. එතකොට මම ඒක එක ලියන්නේ නැහැ මෙතන. අර r කියලා ගත්තොත් r වර්ගය. හරි. ඔන්න ඔය විදිහට ලියුවා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට සෑම ඩෙල්ටා l කොටසකටම ලියන්න පුළුවන්. හරි. මම මේක ඩෙල්ටා b 1 කියලා ගන්න. එතකොට ඩෙල්ටා b 2 ඩෙල්ටා b 3 කියලා එහෙම ලියන්න පුළුවන්. හරි. එතකොට මුළු චුම්බක ස්‍රාව ඝනත්වය b කියලා ගන්නවා. b සමානයි म्यू नोट බෙදීම 4/5 i. එතකොට මුළු චුම්බක ස්‍රාව ඝනත්වය වෙන්නේ හරි කේන්ද්‍රය මත ඇති වෙන මුළු චුම්බක ස්‍රාව ඝනත්වයේ විශාලත්වය වෙන්නේ මෙන්න මේ ඩෙල්ටා L කොටස් සියල්ලම මගින් ඇති වෙන චුම්බක ස්‍රාව ඝනත්වවල එකතු. එතකොට අපි එකතු කරන්න ඕනේ ඩෙල්ටා L 1 ධන ඩෙල්ටා L 2 ඔන්න ඔය විදිහට ඩෙල්ටා L 1 ධන ඩෙල්ටා L 2 ධන ඩෙල්ටා L 3 ඔන්න ඔය විදිහට සියලුම කොටස් එකතු කරන්න ඕනේ. හරි. එතකොට මේ බෙදීම r වර්ගය. ඒතර මේ සියලුම ඩෙල්ටා L 1 ඩෙල්ටා L 2 ඩෙල්ටා L 3 කියන සියලුම කොටස් වල එකතුව කියන්නේ මෙන්න මේ පරිධිය වෘත්තයේ පරිධිය. يعني 2πr. හරි. ඒකට ලියන්න පුළුවන් b සමානයි म्यू नोट i බෙදීම
4යි 5යි මේ සියලුම දිගට මට ලියන්න පුළුවන් සියලුම දිගවල වල එකතුවට 2π r කියලා ලියනවා බෙදීම r වර්ගය. හරි. එතකොට මේක සුළු කරාට පස්සේ 5ට 5 සුළු වෙනවා 2ට 2ක් සුළු වෙනවා r 1ට r 1 සුළු වෙනවා. හරි. එතකොට b සමානයි μ0 i බෙදීම 2r කියලා සම්බන්ධතාවය ගන්න පුළුවන්. හරි. I ධාරාවක් රැගෙන යන පුඩුවක කේන්ද්‍රය මත ඇති වුණු චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය μ0 i බෙදීම 2r. r කියන්නේ පුඩුවේ ආරය. හරි. ඔක තමයි අදාළ ප්‍රකාශන ඔය විදිහට තමයි අපි ලබා ගන්න. හරි. ඒක ලියා ගන්න ඔයාලා. හරි. මේක ඇඳලා මේක ලියා ගන්න. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි කොටසට. ඒක කියන්නේ ඍජු අපරිමිත දිගු කම්බියක් ඔස්සේ අයි ධාරාවක් ගමන් කරන විටදී කම්බියට ලම්බක සිම්පල් ආදුරකින් පිහිටි ලක්ෂක චුම්බක ශ්‍රාව ඝනත්වය සහ ප්‍රකාශනය ලියා දක්වන්න කියලා. ඒතකොට අපිට ඒක මේ ඔප්පු කරන්න කියලා නෑ. හරි. ව්‍යුත්පන්න කරන්න කියලා නෑ. කෙලින්ම ප්‍රකාශනය ලියා දක්වන්න කියලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපරිමිත දිග කම්බියක හරි ඉඳලා සිම්පල් ආදුරකින් පිහිටන චුම්බක ශ්‍රාව ඝනත්වය සමාන වෙන්නේ d සමානයි μ0 i බෙදීම 2πr. හරි 2πr. ඒ වගේම තමයි වැදගත් දැනගන්න ඕනේ තව දෙයක්. එක පැත්තක් හරි එක පැත්තක් විතරක් මේකේ අපරිමිත නම් මේ පැත්ත අපරිමිත නැත්තම් හරි මෙන්න මේ පැත්ත විතරක් එක පැත්තක් විතරක් අපරිමිතයි නම් ඒ වගේ කම්බියක ඉඳලා සිම්පල් r දුරකින් චුම්බක ශ්‍රාව ඝනත්වය අපිට ලිය හැකි p සමානයි μ0 i බෙදීම 4යි πr කියලා. හරි. අපරිමිත කම්බියක නේ කියන්නේ දෙපසම අපරිමිතයි නම් b සමානයි μ0 i බෙදීම 2යි πr. එක පැත්තක් විතරක් අපරිමිත නම් b සමානයි μ0 i බෙදීම 4යි πr. හරි. පැහැදිලිද? ඒක අදාළ නැහැ උත්තරේට. හැබැයි ඒකත් ලියා ගන්න. හරි. ඊට පස්සේ කියනවා හරි ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ කියනවා පහත දක්වා ඇති ආකාරයට පවතින සංයුක්ත කම්බියක් ඔස්සේ අයි ධාරාවක් ගමන් කරන විටදී එම කම්බි පුඩුවේ කේන්ද්‍රයේ ඇති වුණු චුම්බක ශ්‍රාව ඝනත්වය සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න කියලා. හරි. බලමු. කීවෙනි කොටස? 4 වෙනි එකනේ. ඒකේ 4 වෙනි කොටස. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ විදිහට ඍජු කොටසක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම වෘත්තාකාර කොටසක් තියෙනවා. සම්පූර්ණ වෘත්තෙම නැහැ. වෘත්තෙන් හරියට 4න් 3ක කොටසක් තමයි තියෙන්නේ මෙතන. හරි. ඔන්න ඔය ආකාරයට. right. මේ පැත්තට ගලන ධාරාවයි මේ පැත්තටත් ගලන ධාරාවයි කියලා සලකනවා. හරි. මෙන්න මේ අභ්‍යන්තර ආරය දීලා තියෙන 2r සහ බාහිර ආරය දීලා තියෙන 3r කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ අභ්‍යන්තර කොටස මගින් කේන්ද්‍ර මත ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය මම b1යි කියලා සලකනවා. බාහිර කොටස මගින් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය b2යි කියලා සලකනවා. හරි. ඊට පස්සේ දැන් අභ්‍යන්තර කොටසේ ධාරාව ගලන්නේ මේ පැත්තට නිසා අපි දකුණන් දීමේ එහෙම දැම්මොත් එහෙම ධාරාව ගලන දිශාවට චුම්බක ශ්‍රාව ඝනත්වය තියෙන්නේ මේ තලෙන් ඉවතට. හරි. තලෙන් ඉවතට. මෙහෙම තාපොම් තලෙන් ඉවතට ඇති වෙන්නේ. ඒ කියන්නේ b1 නැති වෙන්නේ තලෙන් ඉවතට. ඒ වගේම මෙන්න මේ පිටත කොටසේ ගලන ධාරාව සැලකුවොත් එහෙම I යන්නේ මේ අතට. අපි දකුණන් දීමේ දාපුවම තලයේ තුලට තමයි චුම්බක ශ්‍රාවය ඇති වෙන්නේ. ඒතකොට B2 ඇති වෙන්නේ තලයේ තුලට ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ අපිට සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ B1 සහ B2 වල විශාලත්වයන්ගේ අන්තරය. හරි. වෙනස. අපිට B1 ලියන්න පුළුවන්
තලයේ නියතට සමානයි. ඉස්සෙල්ලා මම සලකනවා මෙන්න මේ ඍජු කොටස මගින් ඇති වෙන ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය u0 i බෙදීම මේකේ එක පැත්තක් විතරයි අපරිමිත වෙන්නේ. ඒ කියන්නේ 4i pi r. 4i pi r කියලා කියන්නේ 2i r. හරි. 4i pi වැඩි කිරීම 2i r කියන්නේ 8i pi r. ඒකට එකතු කරන්න ඕන වක්‍ර කොටසේ කියන්නේ සම්පූර්ණ වෘත්තයක් නෙමෙයි සම්පූර්ණ වෘත්තයෙන් 4න් 3ක් මෙතන ගියන්නේ. ඒ කියන්නේ 4න් 3 වැඩි කිරීම සම්පූර්ණ වෘත්තය මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය. හරි. 4න් 3 වැඩි කිරීම සම්පූර්ණ වෘත්තයක් මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේ mu0 i බෙදීම 2pi r නේ. 2pi r කියන්නේ මෙතන 2i r. ඒ කියන්නේ 2pi r කියන්නේ 2i r කියන්නේ 2pi වැඩි කිරීම 2i r කියන්නේ 4i i එන්නේ හරි r නේ 2i r නේ. එතකොට මෙතන 4i r වෙනවා. රයිට්. ඔන්න ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ මේක mu0 i බෙදීම 8i pi r ධන මෙතන 4 වරක් 4 16. ඒ කියන්නේ 16න් 3යි mu0 i බෙදීම සිම්පල් r ගෙනෙනවා. හරි. ඔන්න ඔය විදිහට. ඒ b1 ඊට පස්සේ අපි b2 ගණනය කරනවා. තලයේ නියතට තියෙන්නේ මුලින්ම සලකනවා සරල රේඛීය දුර. ඒ කියන්නේ මෙන්න මේ දුර මගින් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය. ඒ කියන්නේ mu0 i බෙදීම 2i pi r. හරි 2i pi r කියලා කියන්නේ එතකොට 3i r. මෙතන ඉඳලා මෙතෙන්ට දුර 3i r. 2i pi වැඩි කිරීම 3i r කියන්නේ 6i 2pi r නෙමෙයි. හරි මෙතන අපරිමිත වෙන්නේ එක පැත්තක. එතකොට 4i pi r. ඒතකොට 4i pi r කියන්නේ මෙතන 3i r. එතකොට 4i pi වැඩි කිරීම 3i r කියන්නේ 12i pi r. හරි. එකතු කිරීම ඒකෙත් 4න් 3යි වැඩි කිරීම mu0 i බෙදීම එතන 2i r. හරි. 2i r කියන්නේ 2 වැඩි කිරීම 3i r කියන්නේ 6i r. මොන විදිහට p2 සමානයි mu0 i බෙදීම 12i pi simple r ධන මෙතන 3 3 1 63 2යි 4 වරක් 2යි 4 වරක් 2 8යි. හරි. mu0 i බෙදීම 8යි simple r කියලා එනවා. හරි. ඒතකොට b1 දන්නවා b2 දන්නවා මේකේ විශාලත්වය වැඩි මොකද්ද? හරි. විශාලත්වය වැඩි වල බලපුවම පේනවා b1. හරි b1. එතකොට අපි b1 වලින් b2 අඩු කරන්න ඕනේ. එතකොට තමයි අපිට සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රාව ඝනත්වය එන්නේ. b සමානයි b1 ඍණ b2 කියලා ලියන්න පුළුවන්. එතකොට b1 සමාන b සමානයි b1 කියන්නේ මෙන්න මේක. mu0 i බෙදීම 8i pi r ධන 16න් 3යි mu0 i බෙදීම simple r. simple r. හරි. ඍණ මම මෙතන ලියන්න. මේ කොටස mu0 i බෙදීම 12i pi r ඍණ mu0 i බෙදීම 8i r. මොන විදිහද? මම එක සුළු කරන්න ඊටු පිළිතුර එනවා. අපි බලමු සුළු කරලා mu0 i බෙදීම 8i pi r කියන එකයි මේකයි එක වගේ. ඒ නිසා මේක ළඟට ගන්නවා mu0 i බෙදීම 8 සහ 12ට පොදු හරයක් ගත්තොත් එimhe 4i pi r 4i pi r වතාවක් මෙතන 1ට 2 ඍණ 1ට 3 කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන ධන right මෙතන 16න් 3යි mu0 i බෙදීම r ඍණ mu0 i බෙදීම 8i r කියන එකේ පොදු හරයක් විදිහට මම ගන්නවා 8 mu0 i බෙදීම 8i r වතාවක්. එතකොට මෙතන ඉතුරු වෙනවා උඩ 3 ඉතුරු වෙනවා. ඊට මෙතන 2ක් ඉතුරු වෙනවා. ඍණ මෙතන 1 ඔන්න ඔය විදිහට. හරි. ඒක සුළු කරාට පස්සේ එනවා mu0 i බෙදීම 4i pi r. දැන් මේක සුළු කරොත් එනවා
දෙකෙන් එකෙන් තුනෙන් එකක් අඩු කරා කියන්නේ 6න් 3න් 6න් දෙකක් අඩු කරනවා කියන 6න් එකයි. ඒකට යටට 6 එනවා 6 වරක් 4 24යි. ඔන්න ගන්න මේක සුළු කරොත් එහෙම 3 බෙදීම 2යි කියන්නේ 1.5යි. 1.5න් එකක් අඩු කරා කියන්නේ 0.5යි. 0.5 කියන්නේ භාගය. හරි. භාගය කියන්නේ 1ට 2යිනේ. ඒ 2ට කිරි මෙයාට කියන්නේ 16යි. මේ උනොටයි බෙදීම 16යි ආර. සිම්පල් ආර. හරි ඒක සුළු කරන්න මේකේ පොදු පද විදිහට ගත්ත හැකි මියුනොට්යි බෙදීම 8යි සිම්පල් ආර කියලා. එතකොට මෙතන ඉතුරු වෙනවා 1ට 3.5 කියලා. දන්න මෙතන ඉතුරු වෙනවා 1ට 2යි කියලා. හරි 1ට 2යි කියලා. ඔන්න ඕක තමයි පිළිතුරු වෙන්නේ. මේක ඕනනම් තව සුළු කරන්නත් පුළුවන්. හරි. ඔක තමයි අදාළ පිළිතුරු වෙන්නේ. සම්ප්‍රයුක්ත චුම්බක ස්‍රාව ඝනත්වය. හරි. මේක ඇඳලා ඔය ටික ලියා ගන්න පිළිවෙලට. ඉස්සලාම මේ ටික ලියලා ඊට පස්සේ මේ ටික ලියා ගන්න. රයිට්. හරි අපි ඒකේ දැන් B කොටස බලමු. හරි B කොටස බලමු. B කොටස කියන්නේ වෙනස් සිද්ධියක් තියෙන. ඒක කියනවා CD සන්නායක දණ්ඩ I1 ධාරාව රැගෙන යන අතර එය එම ස්ථානයේ ස්ථාවර සවිකර ඇත. CD ට D දුරක් ඉහළින් කැපිටල් M ස්කන්ධය සහිත AB නම් සමාන්තර සන්නායක දණ්ඩක් තබා ඇති අතර ඒ තුලින් I2 ධාරාවක් ගලාය. AB දණ්ඩට සිරස්තලයේ ඉහත පහළ නිදහසේ චලනය විය හැක. හරි මෙහෙම එකක් කියන්නේ මේ විදිහට සන්නායක දණ්ඩ දෙකක් තියෙනවා. මේක AB මේක CD කියලා. හරි AB CD කියලා. එතකොට AB ට ඉහළ පහළ යන්න පුළුවන්ලු. AB තුලින් ගලන ධාරාව I2යි කියලා දීලා තියෙනවා. A1 CD තුලින් ගලන ධාරාව I1ක් කියලා දීලා තියෙනවා. එතකොට මේ විදිහට ධාරා එකිනෙකට විරුද්ධ දිශාවට ගමන් කරන්නේ. එතකොට මේව අතර විකර්ෂණ බලය තියෙනවා. හරි විකර්ෂණ බලය තියෙනවා අපි දන්නවනේ චුම්බක ශාස්ත්‍රවලදී. මෙයා මගින් චුම්බක ශාස්ත්‍රයක් ඇති වෙනවා මෙයා මත. හරි එතකොට එයා මත බලයක් ඇති වෙනවා ඉහළට. හරි මෙයා මගින් චුම්බක ශාස්ත්‍රයක් ඇති වෙනවා මෙයා මත. හරි එතකොට එයාගේ මත බලය ඇති වෙනවා ඊට විරුද්ධ දිශාවට. හරි අපි ඒවා ඉගෙනගෙන තියෙනවා. හරි එතකොට අපි බලමු මේක අහන්නේ මොනවද කියලා. AB සන්නායක දණ්ඩ ඉහත පිහිටුමේ සමතුලිතතාවය ඇති විට සමතුලිතතාවය සඳහා ප්‍රකාශන දිය සංකේත අයුරින් ලබා ගන්න කියලා තියෙනවා. හරි එතකොට මෙයාගේ ස්කන්ධයේ M නිසා පහළට අනිවාර්යෙන් Mg තියෙන බර. එතකොට ඉහළට එයාගේ තියෙන බලය වෙන්නේ චුම්බක බලය. හරි චුම්බක බලය FB තමයි ඉහළට තියෙන්නේ. එතකොට මේ පහළට තියෙන බලය ඉහළට තියෙන බලයට සමාන වෙන නිසා තමයි මේ අනිවාර්යයෙන්ම සමතුලිතතාවය තියෙන්නේ. සමතුලිතතාවය තියෙන නිසා අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. හරි අපිට ලියන්න පුළුවන් පළවෙනි එකට ඉහළට බල පහළට බල සමාන නිසා FB සමානයි පහළට බලේ කැපිටල් MG කියලා. FB කියන්නේ BIL ට. හරි අපි දන්නවා BIL නේ චුම්බක බලේ ධාරාවක් රැගෙන යන කම්බිය මත. එතකොට B I කියන්නේ යාගේ ධාරාව රැගෙන යන ධාරාව I2 දිග L කියලා මේක දීලා තියෙනවා. හරි සමාන MG. එතකොට අපි මේ B හොයා ගන්න ඕනේ. B ඇති වෙන්නේ මෙන්න මේ කම්බිය මගින්. එතකොට මේ කම්බිය මගින් ඇති වෙන B ට අපි ලියන්න පුළුවන් mu not I යාගේ ධාරාව I1 බෙදීම 2π මෙන්න මේ දුර දීලා තියෙනවා D කියලා. හරි මේ දුර D ඔන්න ඔය විදිහට I1 බෙදීම D ඊට පස්සේ B හරි ඊට පස්සේ I2 L සමානයි කැපිටල් MG කියලා ලියන්න පුළුවන්. ඕක තමයි අදාළ සම්බන්ධතාවය වෙන්නේ. හරි මේක අහන්නේ සමතුලිතතාවය සඳහා ප්‍රකාශනය දිය සංකේතයෙන් ලබා ගන්න. ඒක තමයි මේක. හරි ඊට පස්සේ අපි දෙවෙනි එකට යනවා. ඒකේ දෙවෙනි එකේ කියනවා AB සන්නායක දණ්ඩ ඊතා කුඩා x දුරක් x ඊතාමත් කුඩායි කියනවා D ට වඩා පහළට තෙරුපිය නම් දණ්ඩ මත ක්‍රියා කරන චුම්බක බලය සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. හරි එතකොට කරන්නේ මෙයාව පොඩ්ඩක් පහළට තෙරපනවා. මෙහෙම තෙරපනවා සිම්පල් x දුර. උඩ තියෙන මෙන්න මේ වගේ අවස්ථාවකට එනවා. හරි මෙන්න මේ දුර දීලා තියෙනවා x කියලා. එතකොට මෙන්න මේ දුර වෙන්නේ d ඍණ x. එතකොට මේ අවස්ථාවේදී මෙයා මත ක්‍රියා කරන ඉහළට ක්‍රියා කරන බලය අපිට ලියන්න පුළුවන් BIL දාන්න පුළුවන්. හරි ඒකට
දෙවෙනි එක ලියන්න පුළුවන් f සමානයි f dash කියලා ගන්නම්කෝ. f b dash කියලා ගත්තොත් ඒක b i l නේ. ඒතකොට b කියන්නේ මෙන්න මෙයාගේ මත ඇත කරන චුම්බක ස්‍රාව ඝනත්වය mu naught i1 බෙදීම 2යි pi මෙන්න මේ දුර වෙන්නේ d ඍණ x ඔන්න ඔය විදිහට i2 l ඕක තමයි නව බලය වෙන්නේ. හරි නව බලය. මේක තෙරපුවට පස්සේ තියෙන බලය වෙන්නේ මෙන්න මේක. ඕක ලියලා තියෙන්න ඕනේ දෙවෙනි එකට. හරි. ඒ දෙක හැදුවේ නැත්නම් ලියා ගන්න. අපි ඊළඟ කොටසට යන්න කලින් ඒ ටික ලියන්න ඉන්නේ. හරි ඊළඟ කොටස කියන්නේ තුන්වෙනි එක කියන්නේ ඉහත 1 හා 2 ප්‍රකාශන භාවිතයට ගෙන හෝ අන් ක්‍රමයකින්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශන දෙක භාවිත කරලා හරි වෙන ක්‍රමයකින් හරි AB සන්නායක දණ්ඩ මත ඉහත පරිදි කුඩා විස්ථාපන සිදු කළ විට සරල අනුවර්තී චලිතයක යෙදෙන බව සාධනය කරනවා. ඒ විස්ථාපන සිදු කරන්නේ නැති අවස්ථාවේදී මේක සමතුලිත වෙලා තියෙනවා. හරි MG FB ට සමාන වෙලා. ඒතර මෙයා විස්ථාපනයක් කරා කියන්නේ මෙයා ලං වෙනවා. ලං වුණා කියන්නේ මෙයා මත ඇති චුම්බක බලය මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕනේ. මොකද චුම්බක බලය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයනේ. හරි. එතකොට මේ D කියන අගේ මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මේ පරතරයෙන් D කියන එක අඩු වෙනෝනේ. තෙරපුවට පස්සේ x ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒතකොට D අඩු වෙනවා කියන්නේ මේ සමස්ත ප්‍රකාශනයගේ වැඩි වෙනවා. ඒ කියන්නේ BIL කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ චුම්බක බලය වැඩි වෙනවා ඉහළට තියෙනවා. හරි. ලං කරාට පස්සේ ඉහළට තියෙන චුම්බක බලය වැඩි වෙනවා. ආරම්භයේ තිබි බලයට වඩා වැඩි බලයක් ඉහළට තියෙනවා දැන්. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙයා සරල අනුවර්තී චලිතයක යෙදෙනවා. අපිට f සමාන ma දාන්න පුළුවන්. හරි. f සමාන ma දාන්න පුළුවන් කේන්ද්‍රයේ දෙසට. හරි. එතකොට මේ බලය අපි හොයාගන්න ඕනේ. බලය කියන්නේ ආරම්භයේදී මෙයාගේ තිබ්බ බලයයි ඇති වුණු චුම්බක බලයයි දැන් ඇති වුණු චුම්බක බලය අතර බල දෙකේ වෙනස තමයි ඒ අපි අමතරව ඇති වුණු බලය වෙන්නේ. හරි. ඒතකොට අපිට ඒක ලියන්න පුළුවන්. මම මේක මකන්නම්. හරි. තුන්වෙනි කොටසනේ. right. තුන්වෙනි එක f සමාන ma දානවා කේන්ද්‍රයේ දෙසට. හරි. f සමාන ma දානවා. එතකොට f කියන්නේ අමතර බලය. ඒක අපිට ලියව හැකි ආරම්භයේදී දැන් ඒ කියන්නේ දැන් තෙරපුවට පස්සේ තියෙන බලෙන් අඩු කරන්න ඕනේ ආරම්භයේ තිබ්බ බලය. මොකද තෙරපුවට පස්සේනේ වැඩි බලය තියෙන්නේ. ඒක තෙරපුවට පස්සේ ඇති වෙන බලය වෙන්නේ mu naught i1 i2 l බෙදීම 2යි pi d ඍණ x නේ. ඕකෙන් අඩු කරනවා. ආරම්භයේදී මගේ තිබු බලය වෙන්නේ mu naught i1 i2 l බෙදීම 2යි pi d. ඕක සමානයි ma ට. එතකොට m කියන එක අපිට ගන්න පුළුවන්. අපි කලින් අර සමතුලිතතාවය සඳහා ප්‍රකාශනයක් ගත්තේ mu naught i1 i2 l බෙදීම 2යි pi d සමානයි mg කියලා. එතකොට m වෙන්නේ මේ මෙන්න මේ g මේ පැත්තට කියනවා. හරි. ඔක තමයි m වෙන්නේ. එතකොට එතකොට ඒක ලියන්න පුළුවන් mu naught i1 i2 l බෙදීම 2යි pi dg කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට ඔක සුළු කරන්න ඕනේ මෙන්න මේ උඩ ප්‍රකාශන තුලම සුළු වෙලා යනවා. එකයට ඒ වගේම 2pi to 2pi to 2pi සුළු වෙලා යනවා. එකයට d ඍණ x ඍණ එකයට d සමානයි එකයට dg කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක සුළු කරන්න ඕනේ මෙතන d ඍණ මේ d ඍණ x මේ පැත්තට අරන් යනවා. d ඍණ x බෙදීම d වාරයක් d ඍණ x මනේ ගැර dd කියලා ගන්න පුළුවන්. එතන මේ d ට මේ d සුළු වෙලා යනවා. හරි. එතන මේ d ට මේ d සුළු වෙලා යනවා. එතකොට උඩ ඉතුරු වෙන ඍණ x බෙදීම d ඍණ x සමාන එකයට g කියලා. හරි. එතකොට මේකේ මට a දාන්න බැරුණානේ. එතන තොරණේ a. හරි. කියන්නේ මේක වැඩි කිරීම තොරණේ a. තොරණේ a. තොරණේ a. හරි. එතකොට මට a සඳහා ප්‍රකාශනය ලියන්න පුළුවන්. තොරණේ සමානයි ඍණ මෙන්න මේ g ඉහළට අරන් යනවා. g බෙදීම d ඍණ x වතාවක් x කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ d ඍණ x කියන එක
හරි. d ඍණ x කියන එක ආසන්න වශයෙන් සමානයි d ටම. මොකද x කියන්නේ d ට සාපේක්ෂව ඉතාමත් කුඩා නිසා හරි. d ඍණ x ආසන්නෙන් d ට සමානයි කියලා d ඍණ x වෙනුවට අපිට කෙලින්ම d කියලා ලියන්න පුළුවන්. හරි. මම මේක m කන්නම් මෙතනින්. ඔයාලා ඒක ලියා ගන්න. හරි m ලියා ගන්න. මේ එතකොට a අපිට ලියන්න පුළුවන් a සමානයි g බෙදීම d ඍණ x වෙනුවට d කියලා ලියන්න පුළුවන්. d වතාවක් x. හරි. මේක ඍණ. එතකොට මේක නිකන් a සමානයි ඍණ ඔමේගා වර්ගයේ x ආකාරයේ ප්‍රකාශනය. ඒ කියන්නේ මේක සරලානුවර්තිත චලිතයක් කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්. හරි. එතකොට මේකේ අහන්නේ අපිට සරලානුවර්තිත චලිතයක යෙදෙන බව සාධනය කරන්න. මෙන්න මේ විදිහට අපිට a සමානයි ඍණ ඔමේගා වර්ගයේ x කියලා ඔප්පු කරා කියන්නේ මේක සරලානුවර්තිත කියලා පෙන්වන්න පුළුවන්. හරි. මේ ටික ඇඳලා මේක ලියා ගන්න පිළිවෙල. ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටස් දෙක. ඊළඟ දෙකේ තියෙන්නේ දෝලන කාලාවර්තය ඊට පස්සේ සංඛ්‍යාතය. හරි. ඒක ලේසි. හරි මෙතන මේ කියන්නේ ඔමේගා වර්ගයනේ. එතකොට අපිට ඔමේගා හොයාගන්න පුළුවන් මේකේ වර්ගමූලය දාලා t සමානයි 2π වෙදීම ඔමේගා දාලා ආවර්ත කාලය ගන්න පුළුවන්. එතකොට ආවර්ත කාලයේ පරස්පරය තමයි කියන්නේ සංඛ්‍යාතය කියලා. හරි. ඒක හොයන්න පුළුවන්. හරි. හරි ඒකත් මම මෙතනම ලියුවොත් එහෙම t සමානයි 2π බෙදීම ඔමේගානේ 2π බෙදීම ඔමේගා කියලා කියන්නේ g බෙදීම d වල වර්ගමූලය. හරි. g බෙදීම d වල වර්ගමූලය කියන්නේ මේක ඉහතට යද්දී d බෙදීම g වල වර්ගමූලය. ඕක තමයි එතකොට ආවර්ත කාලය එන්නේ. හරි. ආවර්ත කාලේ d බෙදීම g බව ඔප්පු කරන්න කියලා තියෙනවා. හරි. ඒක ඕක තමයි d බෙදීම g ආවර්ත කාලය. ඊට පස්සේ සංඛ්‍යාතය ගණනය කරන්න කියලා තියෙනවා. සංඛ්‍යාතය ගණනය කරන්න ඕන අපි. එතකොට සංඛ්‍යාතය කියන්නේ t සමානයි මේකේ පරස්පරය එකයට 2π වර්ගමූල g බෙදීම d. ඕකට අගයන් ආදේශ කරන්න d අගේ දීලා තියෙනවා 0.1 මීටර කියලා. g 10යි d 0.01යි ෆයි කියන්නේ 3.1.4යි. හරි. ඔය අගයන් ආදේශ කරන්න. එතකොට ආවර්ත කාලයයි. හරි. ඒක මම සුළු කරන්න යන්නේ නැහැ. හරි ළමයි. එතකොට 8 වෙනි ප්‍රශ්නෙත් ඒ විදිහට ඉවරයි. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඔක ලියා ගන්න. හරි ළමයි මේ ඊළඟට ගන්න ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රශ්නේ. හරි. ඩයෝඩ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ 9B ප්‍රශ්නේ. හරි. ඒක අපි බලමු. ඒකේ ඒ කොටසේ කියනවා දියෝඩයක් පෙරනැඹුරු විට ධාරාව ගමන් කිරීමටත් පසුනැඹුරු විට ධාරාව ගමන් නොකිරීමටත් හේතුව දියෝඩයක අභ්‍යන්තරය යොදා ගනිමින් පැහැදිලි කරන්න තාත්වික දියෝඩයක් සහ පරිපූර්ණ දියෝඩයක් සඳහා VI ලාක්ෂණිකයන් දක්වන්න කියලා. හරි. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි සිද්ධාන්තවල ඉගෙන ගන්න දෙයක්. හරි. ඒකෙදි අභ්‍යන්තරය යොදාගෙන පැහැදිලි කරන්න කියන්නේ මෙන්න මේ විදිහට pn සංදියක් යොදාගෙන පැහැදිලි කරන්න කියන එක. හරි. pn සංදියක් කියන්නේ p වර්ගයේ අර්ථ සන්නායක සහ n වර්ගයේ අර්ථ සන්නායකකට මේ විදිහට සම්බන්ධ කරලා තමයි හදන්නේ. එතකොට මේකේ බහුතර වාහකය කුහර මෙහෙම n අර්ථ සන්නායකේ බහුතර වාහකය ඍණාරෝපණ එහෙම ඉලෙක්ට්‍රෝන. හරි. ওই විදිහට. එතකොට මේ විදිහට සම්බන්ධ කරලා තිබ්බට පස්සේ අපි දන්නවා මෙතන ආයත ප්‍රදේශයක් ඇති වෙනවා. මේ පැත්තේ බහුතර වාහක මේ පැත්තට පයින්නවා. මේ පැත්තේ බහුතර වාහක මේ පැත්තට පයින්නවා. සරලව කිව්වොත්. හරි. මේ විදිහට ආයත ප්‍රදේශයක් ඇති වෙනවා. ආයත ප්‍රදේශයේ මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. හරි. එතකොට ওই ධන පැත්තේ ඉඳලා ඍණ දෙසට ආයත ප්‍රදේශයේ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක් හැදෙනවා. හරි. මෙන්න මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක්. මොන විදිහට හැදෙන්නේ. හරි. එතකොට පෙරනැඹුරු අවස්ථාවේදී අපි බලමු කොහොමද ධාරාව ගලන්නේ කියලා. හරි.
පෙරනැඹුරු අවස්ථාව කියලා කියන්නේ මෙන්න මේ P අග්‍රයට ධන විභවයක් සහ N අග්‍රයට ඍණ විභවයක් සම්බන්ධ කිරීම. එතකොට මේක ධන විභවයක් සම්බන්ධ කරා කියලා කියන්නේ මේ පැත්තට හරි මේ පැත්තට ඍණ විභවයක් සම්බන්ධ කරා කියලා කියන්නේ මෙන්න මේ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට මෙහා මගින් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. හරි. එතකොට මේ ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ ආයත ප්‍රදේශයේ ඇති වෙන දිශා ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍රයට විරුද්ධ දිශාවට. හරි. මෙහා මගින් ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ. පැහැදිලිනේ? එතකොට ඒකෙදි වෙන්නේ මෙන්න මේ ආයත ප්‍රදේශයේ ශීන වෙලා අඩු වෙලා ඉවත් වෙලා යනවා. හරි. මෙයාට විරුද්ධව මේ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වුනහම ඒක නිසා මේ ආයත ප්‍රදේශයේ ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍රය හීන වෙලා යනවා. එතකොට පුළුවන් බහුතර වාහක වලට ශලනය වෙන්න. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවට මෙන්න මේ විදිහට ගමන් කරන්න පුළුවන්. හරි. ඒක තමයි අපි පෙරනැඹුරු අවස්ථාව කියලා කියන්නේ. ධාරාවක් එතකොට මේ විදිහට ගලනවා. හරි. ඕක තමයි පෙරනැඹුරු අවස්ථාව. එතකොට පෙරනැඹුරු අවස්ථාවේදී මේක අඳින්න මේ ගඳලි වල ඒක විස්තර කරන්න පුළුවන් වෙනවා. හරි. ඒක තියරි වල ඉගෙන ගන්න. ඊට පස්සේ පසුනැඹුරු අවස්ථාව කියලා කියන්නේ ඕකෙම අනිත් පැත්ත. හරි. ඒකෙදි වෙන්නේ මේ විදිහට කෝෂය සම්බන්ධ කරනවා N අග්‍රයට ධන විභවයක් සහ P අග්‍රයට ඍණ විභවයක් සම්බන්ධ කරනවා. එතකොට මේ පැත්තට ඍණ මේ පැත්තට ධන. හරි. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රය මොකද වෙන්නේ? මේ පැත්තට ධන මේ පැත්තට ඍණ ඇති වෙනවා. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ ආයත ප්‍රදේශයේ මගින් ඇති වෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටමයි. හරි. මේ විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ පැත්තටමයි. එතකොට මොකද වෙන්නේ? ආයත ප්‍රදේශයේ තවදුරටත් පුළුල් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ බහුතර වාහක වලට ගමන් කරන්න තවදුරටත් ඇති වෙන බාධාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. ඒක නිසා විදුලි ධාරාවක් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ධාරාවක් ගමන් කරන්නේ නැහැ පසු නැඹුරු අවස්ථාවේ. ධාරාව බිඳුවයි. හරි. එතකොට ධාරාව ප්‍රායෝගික අවස්ථාවේදී නම් ධාරාවක් ගමන් කරනවා. සුළු ධාරාවක්. හැබැයි අපි පරිපූර්ණ දියෝඩ වල සලකන්නේ ධාරාව ගමන් කරන්නේ නැහැ පසු නැඹුරු අවස්ථාවේදී කියලා. හරි. පෙර නැඹුරු අවස්ථාවේදී ඕනෑම ධාරාවක් ගමන් කරන්න පුළුවන් කියලා සලකනවා. මෙන්න මේ බාධක විභවය ඉක්මවා ගියාට පස්සේ. හරි. ඒකට පළවෙනි අවස්ථාවේදී ওই දෙක පැහැදිලි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒකේ කියනවා මේ තාත්වික දියෝඩයක සහ පරිපූර්ණ දියෝඩයක VI ලාක්ෂණික ඇඳ දක්වන්න කියලා. හරි. ඒතකොට මේක පැහැදිලි කරලා වාලා තාත්වික සහ පරිපූර්ණ දියෝඩ වල VI ලාක්ෂණික ඇඳ දක්වන්න අපි දන්නවා පරිපූර්ණ දියෝඩයක නම් පෙර නැඹුරු අවස්ථාවේදී ඕනෑම ධාරාවකට ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ බාධක විභවය ඉක්මවා ගියාට පස්සේ පසු නැඹුරු අවස්ථාවේදී ගමන් කරන්නේ නැහැ ධාරාව. එතකොට තාත්වික දියෝඩයක VI ලාක්ෂණික වෙන්නේ මෙන්න මේ විදිහට VI හරි. මේක තාත්වික දියෝඩය. මෙන්න බාධක විභවය සිලිකන් නම් 0.7 වෝල්ට්. බාධක විභවය ඉක්මවා ගියාට පස්සේ මෙන්න මෙහෙම ක්ෂණික ධාරාවක් ඇති වෙනවා. ඔන්න විදිහට ක්ෂණික ධාරාවක් ඇති වෙනවා. පසු නැඹුරු අවස්ථාවේ ධාරාව ගමන් කරන්නේ නැහැ. ධාරාව බිඳුවයි. පසු නැඹුරු අවස්ථාවේ ධාරාව බිඳුවයි. ඔක තමයි තාත්වික නෙමෙයි පරිපූර්ණ දියෝඩය. හරි. පූර්ණ දියෝඩය සඳහා වූ VI ලාක්ෂණික. හරි. තාත්වික දියෝඩය සම්බන්ධ VI ලාක්ෂණිකක් ඇන්දොත් මේක වෙනස්. හරි. ඒකෙත් බාධක විභවය ඉක්මවනකම් සුළු ධාරාවක් ගමන් කළා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ විචලනයක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒකෙදි නම් දැන් වෙන්නේ පසු නැඹුරු අවස්ථාවේදී ආරම්භයේදී ධාරාව ඉතාමත් කුඩායි. ඊට පස්සේ යම්කිසි විභව අන්තරයක් වෙනවා. හරි. 0.2 වෝල්ට් ඊතාවක ඒ 0.2 වෝල්ට් ඊතාවේදී ඉතා විශාල ධාරාවක් මේ විදිහට ගලනවා. හරි. ඉතා විශාල ධාරාවක් ගලන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා තාත්වික දියෝඩය. හරි. මේක පරිපූර්ණ දියෝඩය සඳහා VI ලාක්ෂණිකයි. මේක තාත්වික දියෝඩය සඳහා VI ලාක්ෂණිකයි. ওই දෙකත් ඇඳ ගන්න. හරි. හරි ඊළඟට අපි බලමු
ඊළඟට අපි යනවා B කොටසට. B කොටසේ පරිපථයක් දීලා තියෙනවා. ඒකට අදාළ ගණනය කිරීමක් තියෙන්නේ. හරි B කොටසේ කියනවා ඉහත රූපයේ දැක්වෙන්නේ දියෝඩයක් සහ ප්‍රතිරෝධකයක් සම්බන්ධ කර ඇති සරල ධාරා පරිපථයකි. මෙහි දියෝඩේ පෙරනඹුරු ප්‍රතිරෝධය දීලා තියෙනවා 50යි. දියෝඩේ ප්‍රතිරෝධය 50යි කියලා. පෙරනඹුරු අවස්ථාවේදී හරි. නම් ආයත ප්‍රදේශ විභව වැස්ම දීලා තියෙනවා වෝල්ට් 0.6යි කියලා. පරිපථයේ විද්‍යුත් ධාරා මිලි ඇම්පියර් 5ක් වීමට R ප්‍රතිරෝධයගේ කුමක් විය යුතුද කියලා අහන්නේ. හරි R ප්‍රතිරෝධයගේ කුමක් විය යුතුද කියලා අහන්නේ. එතකොට මෙහෙම තියෙන්නේ මෙන්න දියෝඩේ එක පෙරනඹුරුයි. හරි. ඊපස්සේ R ප්‍රතිරෝධයගේ තමයි අහන්නේ. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දීලා දෙනවා මෙතන වරහන් ඇතුලේ 2 ඕම් කියලා. කෝෂයේ විද්‍යුත්ගාමක බලය 6 වෝල්ට්. හරි. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය දීලා තියෙනවා 50 ඕම් කියලා. මෙයාගේ බාධක විභවය දීලා තියෙනවා 0.6 වෝල්ට් කියලා. හරි. ඒත් මෙයා බාධක විභවය 0.6 වෝල්ට් කියන්නේ මෙයා ලබා දෙන විභවයෙන් 0.6ක් මෙයා තියා ගන්නවා. හරි. තියාගෙන තමයි මෙයා ඉතුරුවා මෙන්න මේ ප්‍රතිරෝධය හරහා යොදවන්නේ. හරි. එතකොට ගලන ධාරාව මිලි ඇම්පියර් 5යිලු 5යි. එතකොට මෙන්න මේ මෙහෙම ලියන්න පුළුවන් විද්‍යුත්ගාමක බලය සමානයි. හරි. මෙයා තියාගන්න විභවාන්තරය වෙන්නේ 0.6යි. ඒක අනිවාර්යෙන් එයා තියාගන්නවා. ධන ඊට පස්සේ ඉතුරු විභවය තියෙන්නේ මෙන්න මේ R ප්‍රතිරෝධය හරහා. ඒතකොට R අපිට දාන්න පුළුවන් V = IR. හරි. R ප්‍රතිරෝධය සහ මෙන්න මේ කෝෂය හරහා පිටන්නේ. ඒ කියන්නේ R ප්‍රතිරෝධය හරහා තමයි ඉතුරු විභවාන්තරය පිටන්නේ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් I කියන්නේ මිලි ඇම්පියර් 5යි කියලා දෙය දෙන. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10^3යි R ධන මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා 50 ඕම් කියලා. ඒතකොට මේ 50 ඕම් හරහා පවතිනවා. ඒ වගේම මෙයාගේ ප්‍රතිරෝධයක් තියෙනවා 2යි කියලා. හරි 2යි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට මෙයා ගන්න විභව අන්තරය හැර ඉතුරු විභවය පිහිටන්නේ මෙන්න මේ R ප්‍රතිරෝධය හරහා. ඒ වගේම මෙයාගේ තියෙන ප්‍රතිරෝධය 50 ඕම් හරහා සහ මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා තමයි ඉතුරු විභවය තියෙන්නේ. හරි. එතකොට මේක සුළු කරන්න පුළුවන්. සුළු කරාට පස්සේ අපිට R විදිහට අගයක් ලැබෙනවා. R සඳහා අගය ලැබෙන්නේ 1028යි ඕම් කියලා. හරි. R එනවා ඕම් 1028යි කියලා. රයිට්. ඔන්න ඔය විදිහට තමයි ඒ ගණනය කරන්නේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. ඕක එතකන් ලියා ගන්න. හරි. ඊළඟ එක බලමු. ඊළඟ කියනවා C කොටසනේ. හරි. C කොටසේ පළවෙනි එක කියනවා දියෝඩ 4ක් යොදා ගනිමින් සහ දියෝඩ 2ක් යොදා ගනිමින් බාර ප්‍රතිරෝධයක් කරා පූර්ණ තරංග ඍජු කරන්නේ සිදු කරන ආකාර පරිපථ දෙකකින් අඳා ගන්න. හරි. අපි ඉගෙන ගන්නවා දියෝඩ 2ක් සහ 4ක් භාවිත කරලා අවස්ථා දෙකක්. ඒ දෙක තමයි යහන්නේ පූර්ණ තරංග ඍජු කරන්නේ සිදු කර ගන්න ආකාරයෙන්. හරි. එතකොට මේ විදිහට ප්‍රාථමිකයෙන් ද්විතීයිකයට දෙනවා. ඒක තමයි මේ විදිහට ඩයෝඩ් හේතුවක් කරහා පිටන්නේ. හරි. ඔන්න ඔය විදිහට
ඔන්න ඔය විදිහට තමයි පිහිරන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන තමයි බාර ප්‍රතිරෝධය තියෙන්නේ. බාර ප්‍රතිරෝධය සඳහා අපි කාගයක් දීලා නැහැ. හරි. RL කියලා බාර ප්‍රතිරෝධය ගන්න. හරි. ඕනනම් අවශ්‍ය නම් අඳින්න පුළුවන්. මෙතන සුමටන දාරිත්‍රිකයක් දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඔය විදිහට තමයි හදලා තියෙන්නේ. හරි. පූර්ණ තරංග ඍජුකරණේ ඩයෝඩ් 4 අවස්ථාව තමයි මේක. හරි. ඕක ඇඳගන්න ඊට පස්සේ ඩයෝඩ් 2 අවස්ථාව දැනගන්න ඕනේ. හරි. ඩයෝඩ් 2 අවස්ථාව කියන්නේ මෙන්න මේක. මෙන්න මෙහෙම. මේක තමයි බාර ප්‍රතිරෝධය RL. හරි. ඔන්න ඔය විදිහට ඇඳලා තියෙන්න ඕනේ. දෙවෙනි අවස්ථාව. හරි. ඩයෝඩ් දෙකේ අවස්ථාව. හරි. ඔය දෙක ඇඳලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි යනවා ඒක දෙවෙනි කොටසට. අපි බලමු. දෙවෙනි කොටස කියනවා පහත දක්වා ඇති ආයත ප්‍රදේශයේ විභව බැස්ම 0.6 වෝල්ට් වන සිලිකන් දියෝඩ යොදා ගනිමින් ඉහත ආකාරයට ඍජුකරණය සඳහා යොදාගත් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකි. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක විචලනය තමයි දීලා තියෙන්නේ. හරි. මේකේ VP කුළු වගේ දීලා තියෙනවා 50 වෝල්ට් කියලා. උපරිමගේ VP සමානයි 50 වෝල්ට්. නොයි විදිහට. හරි. බලමු ওই ප්‍රශ්න මේ ඍජුකරණය සඳහා ප්‍රදානය කරන්නේ නම් ඉහත අවස්ථා දෙකේදී ප්‍රතිදාන වෝල්ටීයතාවයේ කුළු වගයන් සරල ධාරා වෝල්ටීයතාවයත් ගණනය කරන්න. හරි. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ කුළු වගයත් සරල ධාරා වෝල්ටීයතාවය ගණනය කරන්න ඉහත අවස්ථා දෙක සඳහා. හරි. එතකොට අපි ඉස්සල්ලාම සලකනවා ඩයෝඩ් 4 අවස්ථාව. හරි. ඩයෝඩ් 4 අවස්ථාව. ඩයෝඩ් 4 අවස්ථාවේදී ප්‍රතිදාන වෝල්ටීයතාවය කියලා කියන්නේ. හරි. අපෙන් අහන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ කුළු වගේ. එතකොට දැන් මෙතන තියෙන අගෙන් ප්‍රතිදාන වෝල්ටීයතාවයේදී මේ දැන් ඩයෝඩ් දෙකක් කරා ගමන් කරන නිසා. හරි. ඩයෝඩ් 4 අවස්ථාවේදී ඩයෝඩ් දෙකක් හදා එක වක්‍රයකදී ගමන් කරන නිසා. එතකොට එක ඩයෝඩයක බාධක වේ 0.6යි නම් 0.6 ඒවා දෙකක් අඩු වෙනවා. හරි. එතකොට එන්නේ P සමානයි. හරි. අඩු වෙනවා 50 ඍණ 0.6 වැඩි කිරීම 2යි. හරි. එතකොට ඔය අගේ වෙනවා 0.2 කියන්නේ 1.2 කියන්නේ 48.2 වෝල්ට් කියන්නේ. හරි. 48.2 වෝල්ට් කියනවා. හරි. ඊට පස්සේ අපි ඒකෙන් අහනවා සරල ධාරා වෝල්ටීයතාවය ගණනය කරන්න කියලා. ඒතකොට ප්‍රතිදාන වෝල්ටීයතාවය කුළු වගේ වෙන්නේ මෙන්න මේ වගේ. හරි. මේකෙන් අඩු කරනවා දැන් මේ ඩයෝඩ් දෙකක් හරහා යන නිසා 0.6 වගේ ඒවා දෙකක්. හරි. ඊට පස්සේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ කුළු වගේ වෙන්නේ මේක. ඊට පස්සේ අපෙන් අහන්නේ VDC යගේ. හරි. ඒ කියන්නේ සරල ධාරා වෝල්ටීයතාවය. අහන්නේ ඒතකොට VDC වෙන්නේ මෙන්න මේ අගේ අපි බෙදනවා. හරි. මේක දෙකෙන් වැඩි කරලා ඒක 5 වලින් බෙදන්න ඕනේ. හරි. මේ වගේ මොකද මේක ඍජුකරණයේදී දෙගුණ වෙනවනේ. ඍජුකරණයේදී මේ කුළු වගේ දෙගුණ වෙනවා. ඒක නිසා මෙන්න මේ අගේ දෙකෙන් වැඩි කරනවා. ඊට පස්සේ ඒක
සරල ධාරා වෝල්ටීයතාවය ගන්න අපි 5 වලින් බෙදන්න ඕනේ. කියන්නේ 2 වැඩි කිරීම 48.2 බෙදීම 5 කියන්නේ 3.14. හරි. වෝල්ට් කියලා එනවා. මේක තමයි සරල ධාරා වෝල්ටීයතාවය කියලා අපිට ලැබෙන්නේ. හරි. ඒකෝට ඔක සුළු කරාට පස්සේ එනවා 31.08 කියලා. හරි. 31.08. මෙතන මේ 48.8 ඉන්නේ. හරි. 48.8. ඔන්න ඔය විදිහට 31.8 වෝල්ට් කියලා එනවා සරල ධාරා වෝල්ටීයතාවය. එතකොට ඒ අපි ගණනය කරේ ඩයෝඩ් 4 අවස්ථාවේදී. හරි. දැන් ඩයෝඩ් දෙකක් ඇතුළට ගත්තොත් එහෙම ඩයෝඩ් දෙකක් ඇතුළට ගත්තොත් එහෙම දැන් ඩයෝඩ් 4 අවස්ථාවේදී තමයි මේ තියෙන්නේ ඩයෝඩ් දෙක අවස්ථාවේදී. ඩයෝඩ් දෙක අවස්ථාවේදී අපි දන්නවා දැන් පීක් වෝල්ටේජ් එකෙන් භාගයයි ඍජුකරණයට ලක් වෙන්නේ. හරි. භාගයයි ඍජුකරණයට ලක් වෙන්නේ. හරි. ඒතකොට ඒකෙත් පීක් වෝල්ටේජ් එක වෙන්නේ හරි 50නේ. ඒ කියන්නේ මේකේ VP වෙන්නේ 50න් භාගයයි තමයි 50 බෙදීම 2 ඒකෙන් අඩු කරනවා. හරි. ඒකේ අඩු කරන්නේ 0.6යි. මොකද එක ඩයෝඩයක් කරා තමයි ගමන් කරන්නේ. ඒතකොට 25න් අඩු කරනවා 0.6ක්. ඒ කියන්නේ 25න් 0.6ක් අඩු කරනවා කියන්නේ 24.4 වෝල්ට් කියලා එනවා. හරි. 24.4 වෝල්ට් කියලා තමයි එන්නේ. එතකොට ඒ හේව්වේ අපි VP යගේ ඊට පස්සේ අපි VDC එහෙම නැත්නම් සරල ධාරා වෝල්ටීයතාවය ඒක ගන්න කරන්න පුළුවන්. මේ කලින් එකේ වගේමයි VDC සමානයි. මේක මේ ඩබල් වෙනවනේ. කියන්නේ දෙක වැඩි කිරීම 24.4 බෙදන්න ඕනේ 5 වලින්. 5 කියන්නේ 3.14. හරි. ඒකට එහෙම සුළු කරාට පස්සේ අගේ වෙනවා 15.54 කියන. හරි. 15.54 වෝල්ට් කියලා එනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අදාළ අවස්ථා දෙකේදී කුළු වගේ සහ සරල ධාරා වෝල්ටීයතාවය ගණනය කරන්න. හරි. කුළු වගේයි සරල ධාරා වෝල්ටීයතාවය ගණනය කරන්න ඔන්න ඔය විදිහට. හරි. ඒ ටික ලියා ගන්න. මේ ටික ලියා ගන්න. හරිලම ඊට පස්සේ තියෙන පොඩි කොටස් දෙකක්. ඒක අහනවා ඊළඟට මේකෙදි යොදා ගන්න ධාරිත්‍රක වර්ගය මොකක්ද කියලා. හරි. හරි. ඊළඟට අහනවා මෙහිදී යොදා ගන්න ධාරිත්‍රකයේ වර්ගය කොහොමද කියලා. අපි ධාරිත්‍රකයක් දාන්න සුමරණය කරන්නේ. මෙහිදී ප්‍රතිරෝධ වලට සමාන්තර ධාරිත්‍රකයක් යොදා සුමරණයට ලක් කරනු ලබයි. එතකොට යොදා ගන්න ධාරිත්‍රකයේ වර්ගය මොකක්ද කියලා අහන විද්‍යුත් විච්ඡේද වර්ගයේ ධාරිත්‍රකය තමයි භාවිතා කරන්නේ. හරි. විද්‍යුත් විච්ඡේද වර්ගයේ ධාරිත්‍රකය තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ ඒකේ දෙවෙනි එකෙන් අහනවා සුමටණයෙන් අනතුරුව ප්‍රතිදාන වෝල්ටීයතාවයේ හැඩතලය ඇඳ දක්වන්න. හරි. සුමටණයෙන් අනතුරුව ප්‍රතිදාන වෝල්ටීයතාවයේ හැඩතලය ඇඳ දක්වන්න. එතකොට මෙතන පූර්ව තරංග ඍජු කරන්න යන්නේ වෙන්නේ. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට දෙපැත්තටම තිබ්බේවා මෙන්න මේ විදිහට එක පැත්තකට ගමන් කරනවා. ඔන්න ඔය විදිහට. හරි. එතකොට ඒකේ අදාළ ගන්නේ අදාළ හැඩේ වෙන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඔය විදිහට හැඩයක් තමයි ලැබෙන්නේ. හරි. ඔන්නෝම හැඩයක් ඇඳලා තියෙන්න ඕන. right. ඔන්න විදිහට හැඩයක් ඇඳලා තියෙන්න ඕන. හරි. ඒක තමයි අදාළ ප්‍රස්ථාරය වෙන්නේ. හරි. එතකොට ඉලෙක්ට්‍රෝනික විද්‍යාව ප්‍රශ්නයත් ඒ විදිහට අවසන් වෙනවා. හරි. මේකත් එන්න ගන්න.